ස්වාක්ඛාත ගුණය. ධර්ම ගුණයන් අතුරින් ස්වාක්ඛාත ගුණය බෙහෙවින් කිය යුත්තේ පර්යාප්ති ධර්මය සම්බන්ධයෙනි. ලෝකේහි අනේක ශාස්තෘන් විසින් ප්‍රකාශිත එකිනෙකට වෙනස් බොහෝ ධර්ම ඇත්තේය. යම් ශාස්තෘවරයෙකුගේ ධර්මයෙහි ඇත යයි කී දෙය ඒකාන්තයෙන්ම ඇතිනම් යමකින් සිදුවෙතැයි දැක් වූ ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ ඵලයක් ඒකාන්තයෙන් ඇතිවේ නම් පුරවන්නට අඩු තැන් නැතිනම් වැරදුන තැන් නැතිනම් මුල මැද අග යන තුන් තැනම යහපත් වේ නම් ඒ ධර්මය ඒකාන්ත සත්‍ය ධර්මයකි. එබඳු ධර්මයක් වේ නම් ධර්මය ඒකාන්තයෙන් යහපත් වූ ධර්මයකි. සර්වාකාර සුන්දරත්වයෙන් ධර්මයේ ස්වාක්ඛාත ගුණය දක්විය හැකිය. ඇතැම් ශාස්තෘන් විසින් ධර්මය දේශනා කර තිබෙන්නේ ඒ දේශනය කරන කාරණය ගැන හරි දැනීමක් දැකීමක් නොව පරිකල්පනයෙනි, අනුමානයෙනි. ලෝකය ගැන කල්පනා කරන්නා වූ ඇතැම්හු පුටුවක් ඇත්තේ, මේසයක් ඇත්තේ, ගෙයක් ඇත්තේ, රියක් ඇත්තේ ඒවා තනන්නන්ද ඇති නිසාය. තනන්නවුන් නැතිව ඒවා කවර ආකාරයෙන්වත් ඉබේ ඇතිවන්නේ නැත. එමෙන්ම සමබිම් කඳු හෙල් සහිත වූ ගං හෝ විල් මුහුදු සහිත වූ ඉරහඳ තාරකා සහිත වූ රන් රිදී මුතුමැණික් ආදී නොයෙක් වස්තු සහිත වූ අනේක ප්‍රකාර වෘක්ෂලතා සහිත වූ අනේක සත්වයන් සහිත වූ ඊතා විචිත්‍ර වූ මේ ලෝකයේ තනන්නෙකු නැතිව ඉබේ ඇතිවිය නොහැකිය. මේ තැනූ කෙනෙකුද විය යුතුයයි සිතති. මේ විශාල ලෝකයේ සුළු බලයකින් සුළු දැනුමකින් නොතනිය හැකිය. ලෝකයේ තනිය හැකිවීමට ඕනෑම දෙයක් සිතීමේ මාත්‍රයෙන් නිර්මාණය කළ හැකි පුදුම බලයක් ඇති සියල්ල ගැනම දැනුම ඇති සර්ව බලධාරික සර්වඥයෙකු සිටිය යුතුයයි සමහරු සිතති. එබඳු පුද්ගලයෙකු පොළොවෙහි දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන්ලොවක ඇතැයි සිතති. එතරම් බලයක් ඇති පුද්ගලයා මිනිසුන්සේ දිරන්නෙකු මැරෙන්නෙකු නොවී හැම කල්හි ජීවත් වන්නෙකු කොට සිතති. මිනිස් ලොව නොයෙක් දුක් කරදර දක්නා වූ ඔවුහු සර්ව බලධාරී දෙවියන් වෙසෙන තැන නිදුක් තැනක් යැයි කල්පනා කරති. දෙවියන් කෙරෙහි භක්තිමත්ව විසීමෙන් හා පුද පූජා කිරීමෙන් දෙවියන් සතුටු කිරීම හා එහි යාමේ උපාය යයි කල්පනා කරති. මෙසේ කල්පනා කොට අනුමානයෙන් පවසන ලද මුල මැද අග යන තුන් තැනින් එක් තැනකදු යහපත් නොවන අසත්‍ය ධර්මයෝ දුරාඛ්‍යාත ධර්මයෝය. දුරක්ඛාතේ භික්ඛවේ ධම්ම විනයේ යෝච සමාදපේති යංච සමාදපේති යෝච සමාදි පිතෝ තතත්ථාය පටිපජ්ජති සබ්බතේ බහුං අපුඤ්ඤං පසවಂತಿ. අංගුත්තර නිකාය ඒකක නිපාතයෙන්. තේරුම: මහණෙනි, දුරාඛ්‍යාත ධර්ම විනයෙහි යමෙක් ඒ ධර්මය සෙස්සන්ට පිළිගන්වයිද, යමෙකුට පිළිගන්වයිද, යමෙක් පිළිගෙන පිළිපදීද, ඒ සියල්ලෝම බොහෝ අකුසල් රැස් කෙරෙති යනු එහි තේරුමයි. තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය මෙසේ විය හැකියයි හේතු යුක්ති පරිකල්පනයෙන් අනුමානයෙන් දේශනය කරන ලද්දක් නොව සර්වඥතා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක දේශනය කරන ලද්දකි. අතීත කල්ප පරම්පරාවෙහි අනන්ත ලෝක ධාතුගත සත්වයනට ඉෂ්ට විපාක වශයෙන් ගෙන දෙන
කර්මයන් මේවායි සර්වඥතා ඥානයෙන් හරියටම දැන තථාගතයන් වහන්සේ කුසලයන් පනවා වදාළහ. එසේම අතීත කල්ප පරම්පරාවෙහි සත්වයන්ට අනිෂ්ට විපාකයන් ඇති කළ කර්මයන් සර්වඥතා ඥානයෙන් හරියටම දැන වදාරා මේ ධර්මයෝ අකුසලයෝ යයි අකුසලයන් පනවා වදාළහ. ඒ පුද්ගලයන්ට අන්තරාය වූ ධර්මයන් හරියටම දැක මේ ධර්මයෝ අන්තරායකයයි ඒ අන්තරායක ධර්ම පනවා වදාළහ. පින්කල සත්වයන්ගේ වාසභූමි වන දිව්‍ය බ්‍රහ්ම ලෝකයන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක ඒවා ප්‍රකාශ කළහ. එසේම පෞකල සත්වයන්ගේ වාසභූමි වන සතර අපාය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක ප්‍රකාශ කළහ. කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයෙහි ස්ථීර කිසිවක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක අනිත්‍ය ධර්මය ප්‍රකාශ කළහ. එසේම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක ලෝකයේ දුක්ඛ ස්වභාව හා අනාත්ම ස්වභාවද වදාළහ. සසර දුක ඉන් මිදෙනු පිණිස අතීත බුදු පසේබුදු මහරහතන් වහන්සේ විසින් පිවිස වදාළ නිත්‍ය සුඛය වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව උන්වහන්සේලා දුටු පරිදිම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක වදාරා නිර්වාණ ධර්මය ප්‍රකාශ කළහ. නිර්වාණ මාර්ගය වූ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යාංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන වදාළහ. පංචස්කන්ධය, ද්වාදස ආයතනය, අටලොස් ධාතු, දෙවිසි ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය යනාදී ධර්මයන් අනුමානයෙන් තොරව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන වදාළහ. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය සර්වාකාරයෙන්ම සත්‍ය ධර්මයකි. දිනක් ගෝතමක චේතිය නම් ස්ථානයේදී තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනය කරන ධර්මය මෙසේ සහතික කොට වදාළසේක. අභිඤ්ඤා යාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය සනිදානාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනිදානං සප්පටිහාරියාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අප්පටිහාරියං තස්ස මයිහං භික්ඛවේ අභිඤ්ඤාය ධම්මං දේසයතෝ නෝ අනභිඤ්ඤාය සනිදානං ධම්මං දේසයතෝ නෝ අනිදානං සප්පටිහාරියං ධම්මං දේසයතෝ නෝ අප්පටිහාරියං කරණීයෝ ඕවාදෝ කරණීයා අනුශාසනී අලංච පනවෝ තුට්ඨියා අලං අත්තම මනතාය අලං සෝමනස්සාය සම්මා සම්බුද්ධෝ වත භගවා ස්වාක්ඛාතෝ ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. අංගුත්තර තික නිපාතයෙන්. මහණෙනි, මේ ස්කන්ධ ආයතන ධාතු ආදී ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනම දේශනය කරමි. නොදැන දේශනය නොකරමි. හේතු සහිතව දේශනය කරමි. හේතු රහිතව නොදෙසමි. විරුද්ධවාදීන් බැහැර කිරීම වශයෙන් ප්‍රාතිහාර්ය සහිතවම ධර්මය දේශනා කරමි. ප්‍රාතිහාර්ය රහිතව නොදෙසමි. මහණෙනි, එසේ ධර්මය දේශනා කරන්නා වූ මාගේ අවවාද අනුශාසනය කළ යුතුය. මහණෙනි, තොපට භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්්‍යක් සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුපටිපන්නය යයි සතුටු වීමට සුදුසුය යනු එහි තේරුමයි. මේ දේශනය කළ කල්හි දහසක් ලෝක ධාතු කම්පිත විය. පරම සත්‍ය වූ තථාගත ධර්මය කිසිවෙකුට බොරු කළ නොහැකිය. වාද කොට ධර්මය බොරු කිරීමේ අදහසින් බොහෝ ක්ෂත්‍රීය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද,
බුදුන් වෙත පැමිණියෝය. ඔවුන්ගෙන් ඇතමෙක් පරාජයට පත්ව පලා ගියහ. ඇතමෙක් තථාගතයන් වහන්සේගේම ශ්‍රාවකයෝ වූහ. තථාගතයන් වහන්සේගේ ධර්මය පරම සත්‍යයක් වන බැවින්ද මුලමැද අග යන තුන් තැනින් කොතනකවත් පිරවිය යුතු අඩුවක් නැති බැවින්ද සකස් කළ යුතු තැනක් නැති බැවින්ද නිෂ්ඵලයි වැඩි කියා බැහැර කළ යුත්තක් නැති බැවින්ද ඒ ධර්මයෙන් අපාය දුක්ඛයෙන් සංසාර දුක්ඛයෙන් මිදී සගමුක් සැප ලැබීමේ නොවරදින ප්‍රතිපදාවක් දක්වන බැවින්ද ඒ ධර්මය අනුව පිළිපදින්නවුන්ට ඒ පිළිපැදීමෙන් ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන්ම ලැබිය හැකි වන බැවින්ද ඒ ධර්මය ස්වාක්ඛාත ධර්මයක් වන්නේය. මෙතකින් දක්වන ලද්දේ පරියාප්ති ධර්මයාගේ ස්වාක්ඛාත ගුණයයි. පරියාප්ති ධර්මය ස්වාක්ඛාත වන කල්හි ඒ ධර්මයෙන් දක්වන උසස් දේ වූ නවලෝකෝත්තර ධර්මයද ස්වාක්ඛාතය. ධර්මයාගේ ස්වාක්ඛාත ගුණය විශුද්ධි මාර්ග ආදියෙහි නොයෙක් ක්‍රමවලින් දක්වා ඇත්තේය. ධර්මගුණ ගාථා. ධම්මෝ පනේසෝ සුගතප්ප සත්තෝ තරණීව සංසාර මහන්න වස්ස බ්‍රහ්මා සුරාදීහි නමස්සනීයෝ රසෝ රසානං පරමෝ තිලෝකේ. සුගතයන් වහන්සේ විසින් පසසනා ලද මේ ධර්මය සංසාර මහා සංසාරයට පසුරක් වැනිය. බ්‍රහ්ම අසුර ආදීන් විසින් නමස්කාර කළ යුතු මේ ධර්මය තුන්ලෝම ඇති රසයන් අතුරින් උත්තම රසයයි. මහා ගාදෝ මච්චු ජරා පහනෝ සබ්බීති නාසාය විශේෂමන්තෝ සබ්බත්ථ දානේනච කප්පරුක්ඛෝ චින්තාමණී බද්ධගඨෝ ව ධම්මෝ. මේ ධර්මය ජරා මරණයන් නැති කරන මහා ඖෂධයකි. සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයකි. මේ ධර්මය සකලාර්ථයන් ප්‍රදානය කරන බැවින් කප්රුකක් සිතුමිනක් භද්‍ර ගටයක් වැනිය. ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි බෝ කිච්ච මඤ්ඤප්පහාය සුනාත දාරේත චරාත ධම්මේ. ධර්මයේ හැර සත්වයන්ට මවෙක් පියෙක් නැත. ඒ ධර්මයම සත්වයන්ට ආරක්ෂාවයි, සරණයි, ප්‍රතිෂ්ඨාවයි. පින්වත්නි, එබැවින් අන් සියලු වැඩ නවත්වා ඒ දහම් අසව් දරව් දහමෙහි හැසිරෙව්. තථාගත ධර්මයට අනුව පිළිපැද දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබූ ඉතා බොහෝය. පිළිපැදීමක් නැතිව පහත් සිතින් ඒ ධර්මය ඇසීම මාත්‍රයෙන්මද දෙව්මිනිස් සැප ලැබූ තිරිසන් සතුන් පිළිබඳ කතා බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඉන් කීපයක් මෙසේය. මණ්ඩුක දේවපුත්‍ර. භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර ගග්ගරා නම් පොකුණ සමීපයේ දහම් දෙසූ අවස්ථාවක ඒ පොකුණෙහි විසූ මැඩියෙක් ගොඩ වී දහම් අසන පිරිස කෙළවර බුදුන්ගේ මිහිරි දහම් හඬට කන් දීගෙන සිටියේය. කෙවිටක්ද අතේ ඇතිව ගොපල්ලෙක් එහි පැමිණ සංසුන්ව දහමට කන් දී සිටින මහ පිරිස දැක තෙමේද පිරිස කෙළවරට ගොස් කෙවිට බිම හැන එහි නැවතින. ඔහුගේ කෙවිට කොන පිහිටියේ බනට කන් දීගෙන සිටි මැඩියාගේ හිස මතය. ඌ එකෙනෙහිම මැරී බනට කන් දීගෙන සිටීමේ පිනෙන් තව්තිසා දෙව්ලොව 12 යොදුන් රන් විමනක උපන්නේය. තමාට මේ මහත් වූ සම්පත්තිය කෙසේ ලැබුණේදැයි විමසන්නේ
බණ ඇසීමේ පිනෙන්ම ලද බව දැන ඉමහත් සතුටට පැමිණ කාරණය බුදුරදුන්ට දන්වනු පිණිස එකෙනෙහිම විමානයත් සමගම මිනිස් ලොවට අවුත් මහජනයා බලා සිටියදීම සිය පිරිවරත් සමග විමානයෙන් බැස භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ තමා හඳුන්වා දුන්නේය. බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනය කළසේක. මණ්ඩුක දේවපුත්‍ර සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඒ සමාගමේදී සුවාසූ දහසක් සත්වයනට ධර්මය අභිසමය විය. බණ ඇසූ ගැරඬියා ලක්දිව රුහුණු ජනපදයෙහි මාගම කාවන්තිස්ස රජු රජ කරවන කල්හි තලංගරතිස්ස පබ්බතවාසී මහා ධම්මදින්න තෙරණුවෝ මහා රබ්බක නම් ලෙනෙහි වාසය කළහ. ඒ ලෙන සමීපයේ තුඹසක ගැරඬියෙක් වාසය කළේය. පසු කලෙක වූ අන්දව තුඹසින් පිටතට වී ගොදුරු සොයා නොහැකිව निराहारව දරණලාගෙන සිටියේය. මහා ධම්මදින්න තෙරණුවෝ එසේ හොත් අසරණ සතා දැක අනුකම්පාවෙන් ඌට ඇසෙනසේ මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය සජ්ජායනා කළහ. අසරණ සතා ඒ හඬ සිත පහදාගෙන ඇසුවේය. එකෙනෙහි කබර ගොයෙක් එහි පැමිණ ගැරඬියා මරා කෑවේය. බනට සිත පහදාගෙන සිටීමේ පිනෙන් ගැරඬියා අනුරාධපුරයේ දුටුගැමුණු රජුගේ ඇමතියෙකුගේ ගෙයි ඉපද තිස්ස නම් ඇමතියෙක්ව බොහෝ සම්පත් ඇතිව සිට බොහෝ පින් කොට ආයු කෙලවර තව්තිසා දෙව්ලොව උපන්නේය. රසවාහිනී සාදුකාර දීම. සැවැත් නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිටියව මේ ධර්මය අනුව නොපිළිපැදිය හැකියයි සිතා විහාරයට ගොස් එක්තරා පින්දපාතික තෙරණමක් සමීපයෙහි පැවිදි විය. පසේනදී කොසල් රජතුමා ස්වාමියෙක් රහිත වූ ඒ කාන්තාව ස්වකීය අන්තఃපුරයට ගෙන්වා ගත්තේය. දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක් ගෙන අන්තఃපුරයට පිවිස එක් ස්ත්‍රියකට එක මල බැගින් දුන්නේය. ඒ කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය. ඕ ඉමහත් ප්‍රීතියකින් ඒ මල්ගෙන මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහි වී හැඬුවාය. රජතුමා ඇගේ ක්‍රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාලේය. මේ තමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬූ බවට රජුට දැන්වූවාය. රජුට එය නොපිළිගත හැකි විය. දෙතුන් වරක් ඇසූ කී නමුත් රජු එය විශ්වාස නොකළේය. රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසුදින සියලුම සුවඳ වර්ගය රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත්‍රියගෙන් ඒ භික්ෂුව අසා දැනගෙන බුදුරදුන් වෙත එළඹ ස්වාමීනි අපට අනුමෝදනා බණ කීමට අසවල් භික්ෂූන් වහන්සේ නවත්වා නුඹ වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේ සමග විහාරයට වැඩම කරන සේක්වායි සැලකලේය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් සමග විහාරයට වැඩම කළසේක. තෙරණුවන් දහම් දෙසනු අරබුණු සමගම රජගය සුවඳ දැයින් පිරී ගියාක් මෙන් විය. රජතුමා කාන්තාවගේ කීම සැබෑයයි පැහැදී පසුදින භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ තෙරණුවන්ගේ මුවින් සුවඳ විහිදීමේ හේතුව විචාලේය. මහරජ ඒ භික්ෂුව අතීතයේහි දහම් අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන්නේය. ඒ පිනෙන් ඒ භික්ෂුවගේ මුවින්
සුවඳ විහිදෙන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සද්ධම්ම දේශනා කාලේ සාදු සාදූති භාසතෝ මුකතෝ වාසතේ ගන්ධෝ උප්පලංව යතෝ දකේ. මනෝරථ පූරණී. තථාගත ධර්මය ඇසීමේ මාත්‍රයෙන් හා සාදුකාරදීම් මාත්‍රයෙන්ද එසේ කරන්නවුන්ට නොයෙක් අනුහස් ලැබෙන්නේ ඒ ධර්මයේ යහපත් බව හෙවත් ස්වාක්ඛාත බව නිසාය. සන්දිට්ඨික ගුණය. සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යන පදවලින් කියවෙන ගුණ පහ විශේෂයෙන් ඇත්තේ ලෝකෝත්තර ධර්මයන්හිය. සන්දිට්ඨිකෝ යන වචනයේ තේරුම අනුන් කියනු අසා එබඳු දෙයක් ඇතැයි අනුමානයෙන් සිතා ගන්නා දෙයක් නොව මේ නවලෝකෝත්තර ධර්මය තමන් විසින්ම දැක තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් යනුයි. වෛද්‍යවරයෙකු විසින් වර්ණනා කරන බෙහෙතක් සෙස්සන් විසින් නොලැබිය හැකි ලබා වැළඳුවද කියන ගුණ නොදැකිය හැකි දෙයක් වේ නම් එය පිළිගත හැකි උසස් කොට සැලකිය හැකි බෙහෙතක් නොවේ. යමෙකු යම් ධර්මයක් තමා තුළ ඇති කරගෙන එයින් උසස් ඵල ලබා සිටිමි කීවද එය සෙස්සන්ට තම තමන් තුළ ඇති කරගත නොගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය නොහැකි ධර්මයක් වේ නම් එය උසස් කොට සැලකිය හැකි පිළිගත හැකි ධර්මයක් නොවේ. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන සතර මාර්ග සතර ඵල ධර්මය සෙස්සන්ටත් තම තමන් තුළ උපදවා ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. නිර්වාණ ධර්මයද ලෝකෝත්තර ඥානයෙන් සෙස්සන්ටද ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. කෙනෙකු දෙදෙනෙකු විසින් පමණක් දැන සිටිනවාය කියන දෙය අසත්‍යද විය හැකිය. සත්‍ය වුවද නිසකව පිළිගැනීමට දුෂ්කරය. බොහෝ දෙනෙකු දැන ඇති, දැක ඇති, ප්‍රත්‍යක්ෂ කර ඇති ධර්මයක් වේ නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කර නොගත් අය විසින්ද එය පිළිගත හැකිය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශනය කරන නවලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් පමණක් නොව තවත් බොහෝ දෙනෙකු විසින්ද තම තමන් තුළ උපදවාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි ධර්මයකි. එබැවින් ඒ ධර්මය පිළිගැනීමට සුදුසු පිළිගත හැකි ධර්මයකි. අරහත්වය සෙස්සන් විසින් ලැබිය හැකි නොලැබිය හැකි බව පිළිබඳ බුදුරදුන් හා වච්ච නම් තවුසා අතර ඇති වූ සාකච්ඡාවක් මෙසේය. පින්වත් ගෞතමේනි, මා මේ කතා කරන්නේ ඔබ ගැන නොවේ. ඔබ වහන්සේ විසින් පවසන කාම ආදී ආශ්‍රවයන් ශ්‍රය කොට පැමිණෙන අරහත්වයට පැමිණෙන සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක වූ එක් භික්ෂුවකු ඇත්තේද? වච්ච 100කුත් නොවේ, 200කුත් නොවේ, 300ක් 400ක් 500ක් නොවේ. මාගේ ශ්‍රාවක වූ බොහෝ භික්ෂූහු ආශ්‍රවයන් ශ්‍රය කොට අරහත්වයට පැමිණ සිටින්නාහ. පින්වත් ගෞතමේනි, ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන් අතර ආශ්‍රවයන් ශ්‍රය කොට අරහත්වයට පැමිණි ඇති එක් භික්ෂුණියකුදු ඇත්තීද? වච්ච 100ක් 200ක් 300ක් 400ක් 500ක් නොවේ. මාගේ ශ්‍රාවකයන් වූ බොහෝ භික්ෂුණීහු අරහත්වයට පැමිණ ඇත්තාහ. පින්වත් ගෞතමේනි, ඔබ වහන්සේගේ උපාසකයන් අතර පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට මරණින් මතු බඹලොව ඉපිද එහිම පිරිනිවන්නා වූ නැවත මේ ලෝකයට නොපැමිණෙන්නා වූ බ්‍රහ්මචාරී ගෘහස්ත ශ්‍රාවකයන් ඇත්තේද? වච්චය 100ක් 200ක් 300ක් 400ක් 500ක් නොවේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ත ශ්‍රාවකයෝ ඇත්තාහ. පින්වත් ගෞතමයනි,
ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදින්නා වූ සියලු සැකදුරු කරගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නොසොයන නුඹ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන්ම පිළිගෙන සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක කාමභෝගී එක් ගෘහස්ත උපාසකයෙකුදු ඇත්තේද? වච්ච 100ක් 200ක් 300ක් 400ක් 500ක් නොවේ. මාගේ එබඳු බොහෝ ගෘහ උපාසකයෝ ඇත්තාහ. උපාසිකාවෝ පෙය්‍යාල ඇත්තාහ. මේ කතාවලින් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ධර්මය කාහටත් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් බව දැන පැහැදුනා වූ වච්ච පිරිවැජිතෙමේ බුදුසසුනෙහි පැවිදිව තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනාන් අනුව පිළිපැද සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණ නවලෝකෝත්තර ධර්මය තමන් විසින්ම දැකගත්තේය, ප්‍රත්‍යක්ෂ කරගත්තේය. මජ්ක්‍ධිම නිකාය මහා වච්චගොත්ත සූත්‍රයෙන්. ලෝකෝත්තර ධර්මය වනාහි ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්ම ප්‍රයෝජනය ලද යුත්තෝය. එකකුගේ ප්‍රත්‍යක්ෂයෙන් අනිකෙකුට ප්‍රයෝජනයක් නොලැබිය හැකිය. ගුරුවරයා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගෝලයාට හෝ පැවිද්දා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගිහියාට හෝ දේශකයා විසින් ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ශ්‍රාවකයාට හෝ ප්‍රයෝජනයක් නැත. ප්‍රත්‍යක්ෂ කර ගැනුමෙන්ම ප්‍රයෝජනය ලැබිය යුතු බැවින්ද නවලෝකෝත්තර ධර්මය සන්දිට්ඨික නම් වේ. පරියාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙකෙහිද එක්තරා ප්‍රමාණයක සාන්දෘෂ්ටික ගුණයක් ඇත්තේය. පරියාප්ති ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය අසන, දරන, සිහිකරන සත්පුරුෂයන්ට රෝග, ශෝක, බය ආදිය දුරුවීම, ආයුරාරෝග්‍ය සම්පත් ලබා දීම යනාදී පරියාප්ති ධර්මයේ සාන්දිට්ඨික ගුණයයි. ඒ ගුණය පිරිත් දහමෙහි විශේෂයෙන් ඇත්තේය. වෛශාලී පුරයෙහි පැවති රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භීක්ෂ බය රතන සූත්‍ර දේශනා කිරීමෙන් දුරු විය. අදත් ඒ සූත්‍රයන් බොහෝ දෙනාට රෝගාදිය දුරු කරයි. එය එහි සාන්දිට්ඨික ගුණයයි. මෙත්ත සූත්‍රය සජ්ජායනා කිරීමෙන් භික්ෂූන් 509කට පැමිණ තිබූ අමනුෂ්‍ය උපද්‍රවය නැති විය. ඔවුන්ට කලින් කරදර කළ අමනුෂ්‍යයන්ගෙන් උපකාරද ලබන්නට විය. එය ඒ සූත්‍ර ධර්මයේ සන්දිට්ඨික ඵලයකි. දීඝවාපී චෛත්‍යයෙහි හුණු පිරියම් කරන කාලයේ යම් කිසි කටයුත්තකට සෑයට නැගී භික්ෂුවක් චෛත්‍ය ගර්භයේ ලෙස්සා ආයේය. එය දුටු යට සිටි භික්ෂූහු "ඇවැත්නි, දජග්ග පිරිත සිහි කරව" යයි කීහ. ලෙස්සා එන භික්ෂුව මරණ බයින් දජග්ග පිරිත මා රකීවා යයි කීය. එකෙනෙහි චෛත්‍ය ගර්භයෙන් ගඩොල් කැට දෙකක් නික්ම වැටෙන භික්ෂුවට පිහිට විය. සංයුත්ත අට කතා. දරුවන්ගේ හා මාපියන්ගේ මරණය හටගත් ඉමහත් ශෝකයක් ඇතිව උමතුව සිටි පටාචාරාවගේ ශෝකය දහම් ඇසීමෙන් සංසිඳින ඉක්බිති නසන්ති පුත්තා තානාය යනාදී ගාථා අසා ඕ සෝවාන් ඵලයටද පැමිණියාය. සුබ්‍රහ්ම නැමැති දේවපුත්‍රයාට පැමිණ තිබූ මරණ බය නාඤ්‍යත්‍ර බොජ්ජංගෝ තපසා නාඤ්‍යන්ත්‍රීන්ද්‍රිය සංවරා නාඤ්‍යන්ත්‍ර සබ්බ නිස්සග්ගා සොත්ති පස්සාමි පණිත්නං යන ගය ඇසමින් දුරු විය. ඔහු සෝවාන් ඵලයටද පැමිණියේය. තමාගේ ආයුෂ ගෙවී ගොස් ඇති බව දැන බියපත් වූ සක්දෙව්ට
භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ දහම් ඇසීමෙන් නැවතද ආයු ලබාගත හැකි විය. මේවා පරියාප්ති ධර්මයේ සාන්දිටික ඵලයෝය. ප්‍රතිපත්ති ධර්මයේ සාන්දෘෂ්ටික ඵල. දාන, සීල, භාවනා යන මේවා ප්‍රතිපත්තිහුය. සර්වඥයන් වහන්සේ වේසාලියෙහි මහවනයේ කූටාගාර ශාලාවෙහි වැඩවිසූ විටක සීහනම් සෙනවියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සාන්දෘෂ්ටික දාන ඵලයක් දැක්විය හැකිදැයි විචාලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. දායකෝ සීහ දානපති බහුනෝ ජනස්සපියෝ හෝති මනාපෝ යම්පි සීහ දායකෝ ධනපති බහුනෝ ජනස්සපියෝ හෝති මනාපෝ ඉදම්පි සන්දිට්ඨිකං දාන ඵලං. සීහය දානපති වූ තෙමේ බොහෝ ජනයාට ප්‍රිය වේ, මනාප වේ. සීහය දානපති වූ දායකයා යම් බොහෝ ජනයා ප්‍රියමනාප වීමක් වේද මේ සාන්දිට්ඨික දාන ඵලයකි. පුනච පරං සීහ දායකං දානපතින් සන්තෝ සප්පුරිසා භජಂತಿ යම්පි සීහ දායකං දානපතින් සන්තෝ සප්පුරිසා භජಂತಿ ඉදම්පි සන්දිට්ඨිකං දාන ඵලං. සීහ දානිපති වූ දායකයා සත්පුරුෂයෝ භජනය කරති. දායකයා සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම සාන්දෘෂ්ටික දාන ඵලයකි. පුනච පරං සීහ දායකස්ස දානපතිනෝ කල්යාණෝ කිත්ත සද්දා අබ්බුග්ගංජී යම්පි සීහ දායකස්ස දානපතිනෝ කල්යාණං කිත්ත සද්දෝ අබ්බුග්ගංජති ඉදම්පි සන්දිට්ඨිකං දාන ඵලං. සීහය දානපති වූ දායකයා හට යහපත් කීර්ති ශබ්දයන් පැන නැගෙයි. දායකයා හට යහපත් කීර්ති ශබ්දයන් පැන නැගීම සාන්දිට්ඨික දාන ඵලයකි. පුනච පරං සීහ දායකෝ දානපති යඤ්ඤේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසාරාදෝව උපසංකමති අ මංකු භූතෝ යම්පි සීහ දායකෝ දානපති යඤ්ඤේව දේව පරිසං උපසංකමති යදි කන්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසාරදේව උපසංකමති අමකුම්බුතෝ ඉදම්පි සන්දිට්ඨිකං දාන ඵලං. සීහය දායක තෙමේ ක්ෂත්‍රිය වූද බ්‍රාහ්මණ වූද ග්‍රහපත වූද ශ්‍රමණ වූද යම් පිරිසකට එළඹේ නම් ඔහු නිර්භීතව තේජාන්විතව සොම්නසින් යුතුව එළඹෙන්නේය. සීහය එය දානයේ සන්දිට්ඨික ඵලයකි. අංගුත්තර නිකායෙන්. දානයේ සාන්දිට්ඨික ඵල දැක්වෙන බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයේ ඇත්තේය. ඒවායින් කීපයක් අරහන් ගුණ කතාවෙහිදී දක්වා ඇත. එබඳු කතා ප්‍රතිපත්ති ධර්මයේ සාන්දිට්ඨික ගුණ වශයෙන්ද දැක්විය යුතුය. බොහෝ ජනයාට ප්‍රියවීම ආදී දානයාගේ සාන්දිට්ඨික ඵල වශයෙන් වදාරා ඇති කරුණු සතර සීලේ සාන්දෘෂ්ටික ඵල වශයෙන්ද කිය යුතුය. ප්‍රාණඝාත ආදී පව්කම් කරන්නවුන්ට සමහර විට වර්තමාන භවයේදීම නොයෙක් දඬුවම් ලැබෙන්නේය. පව්කම් වලින් වැළකී සිටින්නවුට ඒ විපත් නැත. එයද ප්‍රතිපත්ති ධර්මයේ සාන්දිට්ඨික ඵලයකි. බොහෝ දෙනාගේ ගරු බුහුමන් පූජා සත්කාර ලැබීමද සීලයේ සාන්දිට්ඨික ඵලයකි. සක් දෙවිඳුගේ නමස්කාරය. දිනක් සක්දෙව් රජ උයන්සිරි දක්නට යාමට සැරසී විජයෝත්පහයෙන් බැස රථයට නැගීමට කලින් සතර දිකට නමස්කාර කළේය. එය දුටු මාතලී දෙව්පුත් දේවේන්ද්‍රයනි, ඔබට ත්‍රිවිද්‍යා ඇත්තෝද සකල භූමස්තයෝද ක්ෂත්‍රියෝද සිව්රම් රජහුද යසස් ඇති දෙවියෝද නමස්කාර කරති. එසේ වූ ඔබ නමස්කාර කරන්නේ කවුරුන්ටදැයි ඇසීය. එකල්හි සක්දෙව් රජු අභංජ සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ
සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචරියේ පරායනේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරම් පොස්සන්ති තේ නමස්සාමි මාතලී මාතලී මම සිල්වත් වූ බොහෝ කලක් සංසුන් කළ සිත් ඇත්තා වූ උතුම් පැවතුම් ඇත්තා වූ යහපත් පැවිද්දන්ට නමදිමින් පින් කරන්නා වූ සිල්වත් වූ යම් ගෘහස්ත උපාසක කෙනෙක් දැහැමින් අඹුවන් පෝෂණය කෙරෙද්ද ඔවුන්ට නමස්කාර කරමි යයි කීය. සක්ක සංයුත්තෙන් සීල ගුණය ඇතිවුන්ට සක්දෙවිඳු පවා නමස්කාර කරන බව මේ කතාවෙන් පෙනේ. පිඹුරාට හසු වූ ගොවියා. පෙර ලක්දිව එක් ගොවියෙක් අම්බරිය විහාරවාසී පිංගල බුද්ධ රක්කිත තෙරුන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන්ව ගොවිකමින් ජීවත් වෙයි. දිනක් කුඹුරෙහි වැරට ගෙන ගිය ගොනුන් නැති වී උන් සොයනු පිණිස ගොවියා උත්තර වර්ධමාන පර්වතයට නැංගේය. එහිදී ඔහු පිඹුරකු විසින් වෙලා ගනු ලැබීය. ගොවියා අත හොඳින් කැපෙන බෑයක්ද විය. ඔහුට පිඹුරාගේ හිස සිඳ දමා ගැලවී යන්නට සිතින. නැවත ඔහුට ගරු කළ යුතු උතුමෙකුගෙන් සමාදන් වූ සිකපදය බිඳීමට නුසුදුසු යයි සිතී අදහස් වෙනස් කරගත්තේය. පිඹුරා වෙළුම තවත් තද කළේය. ගොවියාගේ වේදනාව තවත් බලවත් විය. ඔහුට නැවතද අත ඇති අවියෙන් හිස සිඳ පිඹුරා මරා දමන්නට සිත් විය. ඉක්බිති සිකපද බිඳීමේ නුසුදුසු බව සිතා අදහස් වෙනස් කරගත්තේය. පිඹුරා තවත් වෙළුම් තද කළේය. වේදනාව බලවත් වීමෙන් ගොවියාට තුන්වන වරද පිඹුරා මරන්නට සිතින. ඔහුට නැවතත් තමාගේ සීලය සිහිවිය. තුන්වන වාරයේදී උපාසක තැන මේ නපුරු අදහස මට නැවත නැවත පහළවන්නේ මේ වෑය නිසාය. දිවි නැසෙතත් මම සීලය නොබිදිමි සිතා ඔහු අත තිබූ වෑය දුරට විසි කළේය. එකෙනෙහි පිඹුරාද උපාසකයා හැරගියේය. මේ සීලයේ සාන්දිට්ඨික ඵලයකි. අජාසත් රජතුමා පැවිද්දෙහි සාන්දිට්ඨික ඵල බුදුරදුන්ගෙන් ඇසීය. තථාගතයන් වහන්සේ පැවිදි බැවිහි ඇති සාන්දිට්ඨික ඵල දැක්වීම වස් ඔහුට සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළහ. එහි පැවිදි භවෙහි ඇති සාන්දිට්ඨික ඵල බොහෝ ගණනක් දක්වා ඇත්තේය. එය මෙතැන්හි දැක්වීමට සුදුසුම වුවද සූත්‍රය ඊතා දීර්ඝ බැවින් මෙහි නොදක්වනු ලැබේ. එය දීඝනිකායේ දෙවන සූත්‍රයයි. උවමනා අය දීඝනිකායෙහි බලා ගනිත්වා.